හරි. එහෙනම් අපි ක්ලාස් එක පටන් ගමු. මෙතනදී පහත් සඳහන් බූලිය ප්‍රකාශන සඳහා තාර්කික පරිපත නිර්මාණය කරන්න කියලා කියන්නේ. මෙතනදී මම ඔයගලන්ට ගිය සතියේ ගානක් දුන්නා. මෙන්න මේ ගාන තමයි ඔයගොල්ලෝ තනියම කරේ. මම පළවෙනි එක ඔයගලන්ට කරලා තියෙනවා. දෙවෙනි එක ඔයගොල්ලෝ තනියම කරේ. ඊළඟ එක අපි බලමු. හරි. මෙන්න මේක කරන්නට ඕන. හොඳේ මේක කරලා මට WhatsApp වලින් උත්තරේ වන්න ඕන. WhatsApp වලින් මේ ආන්සර් එක දාන්න ඕන ෆොටෝ එකක් අරගෙන එහෙම දාන්න විදිහක් නැත්තම් මට කියන්න. බලන්න. දැන් මේක හදනකොටත් අපි හදා ගන්න ඕන ගණන් හදන ක්‍රමවේදයටමයි. මෙතනදී අර සරල ద్వාර තුනක් මම ඔයගලන්ට දීලා තියෙනව නේද? AND එකයි, OR එකයි, NOT එකයි. අන්න ඒ තුන භාවිතා කරලා තමයි මෙතනදී මේක හදා ගන්නට ඕන. මම ඔයගලන්ට කියලා දීලා තියෙනවා AND එක, OR එක, NOT එක. ඉතින් ඒ තියෙන්නේ මම මේ ద్వාර තුන නැවත ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් මෙතන මේ දීලා තියෙන ద్వාර තුන මේ අපි මේවා හඳුන්වනවා සරල ద్వාර කියලා. ඔන්න ඔය ద్వාර තුන ප්‍රයෝගී කරගන්නමින් තමයි දරුණා අපිට මෙතනදී මේ නිර්මාණය කරගන්නට වෙන්නේ. මේ ටික නිර්මාණය කරන්නට වෙන්නේ. AND එක, OR එක, NOT එක. ඔන්න ඔය තුන උපයෝගී කරගන්නමින් මේක නිර්මාණය කරන්නට ඕන. මේකත් හදනකොට දරුවනේ සාමාන්‍යයෙන් ගණන් හදනවා වගේ තමයි අපි මේ විදිහට දුන්නොත් 2 ධන 5 ගුණ කිරීම ඔන්න ඔය වගේ එකක් දුන්නොත් අපි මුලින්ම කරන්නේ මොකද්ද? වරහන් තුල තියෙන එක තමයි මුලින්ම කරන්නේ. එතකොට මෙතනදී 2යි 5යි එකතු කරපුවම 7යි 7යි 3යි ගුණ කරන්න ඕන. එතකොට අපිට ලැබෙනවා 21ක්. ඔන්න ඔය වගේ වැඩක් තමයි මෙතනදී අපි සිදු කරන්නට ඕන. මුලින්ම A එකයි B එකයි එකතු කරනවා. එකතු කිරීම සඳහා O දොරටුව භාවිතා කරනවා. වරහන් තියෙන හින්දා ඊට පස්සේ ඒක C සමග ගුණ කරනවා. ගුණ කිරීම සඳහා AND දොරටුව භාවිතා කරනවා. උත්සාහය දරන්න මේක කරන්න. මට ෆොටෝ එකක් එවන්න WhatsApp වලින් මම මේ බලාගෙන ඉන්නේ. මොන හරි ගැටලුවක් ආවොත් මම කියලා දෙන්නම්. දැන් කලින් දවස් දෙකේ මේවා ලෑස්ති වෙලා නේද? ඉතින් මගේ තෙක්කිනවලු පුළතර වැඩ කරන්න ඕන. ඔය වගේ තියෙනවා. මම ක්‍රියාකාරකම් ගොඩක් දෙනවා. try එකක් දෙන්න බලන්න මේක තනියම කරන්න. මට ඔක කරලා WhatsApp වලින් පිළිතුර එවන්න. මේ ద్వාර මේ දොරටු තුන භාවිතා කරලා තමයි උත්තරේ ගන්නට ඕන. try එකක් දෙන්න බලන්න. හරි දරුවනේ. දැන් මෙතනදී මේ A B C කියලා කියන්නේ දැනට ඔයගොල්ලෝ උත්තර ලියලා නම් තියෙන්නේ. මට උත්තර මේ කරලා ඉවර වුණොත් මට ෆොටෝ එකක් ගන්න හොඳ ප්‍රශ්න නැහැ. මෙතනදී A B C කියලා තියෙන පුතේ අපේ ආදාන ටික අපි කියනවා මේවා ආදාන කියලා. ඉතින් මුලින්ම අපි A එකයි B එකයි මොනවද කරන්න ඕන පුතේ? එකතු කරන්නට ඕන. ඇයි ඒ වරහණෙන් කියන්නේ එකතු කරන්න කියලා මුලින්. එනේ වරහණය තුල තියෙන දේ. එතනම වරහණෙන් කියන්නේ එකතු කරන්න නෙමෙයි. නමුත් වරහණ තුල තියෙන දේ අපි මුලින්ම කරන්නට ඕන. හිරුම් උත්තරයක් තියෙනවා. හිරුම් උත්තරය හරි. මේ වරහණ තුල තියෙන දේ අපි කරන්නට ඕන. එතකොට බලමු. මේ විදිහට යන්නේ මෙතනදී AB
අපිට පුළුවන් එකතු කරන්න එකතු කිරීම සඳහා පුතේ අපි O දොරටුව භාවිතා කරනවා. එතකොට මෙතන අපිට ලැබෙනවා A ධන B. ඒක වරහන් තුල සටහන් කරන්න. ඊළඟට අපි බලමු ඕක C සමග ಗುಣ වෙන්නට ඕන. ಗುಣ කිරීම සඳහා පුතේ මෙන්න මේ AND දොරටුව අපිට භාවිතා කරන්නට පුළුවන්. එතකොට මෙතනදී C AND එකෙන් කරන්නේ ගුණිතය. දැන් අපි සත්‍යතාවක කියලා එකක් තියෙනවා. ඒකත් අපි කරනවා. ඉතින් අවසානයේදී අපිට මෙන්න මේ පිළිතුර තමයි ලැබෙන්නේ. මොකද්ද පිළිතුර? E ධන B dot C. ඉතින් මේක තමයි අපිට ලැබෙන උත්තරේ. එහෙනම් තව එකක් අපි කරන්න බලමු. මේක තරමක් අලුත් දෙයක්. නහරි ගැටලුවක් තියෙනවා නම් අහන්න ඕනේ. ප්‍රශ්නයක් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. Right. A bar dot B ධන C. try එකක් දෙන්න බලන්න මේක. මේක අපි බලමු කොහොමද එන්නේ කියලා. මෙතන පහත් සඳහන් බූලිය ප්‍රකාශන සඳහා තාර්කික පරිපථ නිර්මාණය කරන්න කියලා කියනවා. එතකොට මෙතනදී අපිට මෙහෙම සරල ద్వාර පමණයි තියෙන්නේ. AND එකයි O එකයි NOT එකයි පමණයි අපිට භාවිතා කරන්නට පුළුවන්. AND එක තියෙන්නේ මෙන්න මේ විදිහට ಗುಣ කරන්නට. එහෙම නැත්නම් මෙන්න මෙහෙම මේ dot එක මේ තියෙන්නේ ගුණිතය සඳහා. එතකොට මෙතනදී O එක තියෙන්නේ A ධන B. එහෙම නැත්නම් මේ ධන ලකුණ සඳහා. ඊළඟට තියෙනවා මෙන්න මේ not කියන දොරටුව තියෙන්නේ මෙන්න මේ විදිහට බාර් එක දාගන්න ඕන ඕක. right අපි බලමු මෙතන මේ A බාර් එක ගන්න කොහොමද කියන එක බලමු. දැන් මේ වගේ ගානක් ආපුවම දරුවනේ මේක තරමක් විශේෂයි කියන්නේ මෙතන දැන් ගොඩාක් ළමයි පුරුදු වෙලා තියෙනවා මෙන්න මේ විදිහට මෙහෙම A බාර් එක මෙහෙමම දාලා ගන්නට. එහෙම කරන්නේ නැහැ අපි. එහෙම කරන්නේ නැහැ. අපි කරන්නේ මෙන්න මේ විදිහට අපි මේක හදාගන්නේ මෙතනදී A කියලා අපි දාගන්නවා. මෙතන A කියලා දානවා. මොකද A බාර් එක අපිට පසුවට ගන්නට හැකියාවක් තියෙනවා. A බාර් එක අපිට පසුවට ගන්නට හැකියාවක් තියෙනවා. අපි මෙතන A කියලා දාගන්න. ඊට පස්සේ මෙතන අපිට ගන්න පුළුවන් B ඊළඟට C. ඔන්න ඔය විදිහට ඔක එන්නේ. අපි එහෙනම් බලමු. ABC කියන ආදාන තුන එහෙම නැත්නම් මේ ඉන්පුට් තුන ඒ විදිහටම අපි ලියා ගන්නවා. ඊළඟට මෙතනදී A බාර් එක ගන්නේ දරුවනේ. මෙන්න මේ not එක අපිට ගන්නට පුළුවන්. ඒ බාර් එක ගන්න අපිට මේ not දොරටුව ගන්නට පුළුවන්. බලමු කොහොමද අපි ඒක කරගන්නේ කියලා. මෙතන A මෙතන අපිට මෙන්න මේ ඒක not දොරටුවක් ඔස්සේ આવපුවාම ඒක A බාර් බවට පත් වෙනවා. ඒක not දොරටුවක් ඔස්සේ આવපුවාම ඒක මොකක් බවටපත් වෙන්නේ? A බාර් කියලා මේක බවටපත් වෙනවා. ඔන්න ඔය විදිහට යන්නේ. එතකොට තනියම A අකුර විතරක් තිබ්බොත් එක B අකුර විතරක් තිබ්බොත් ඒක මෙන්න මේ විදිහට බාර් එක කියන්නේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තා නේද දරුවනේ? විරුද්ධ පදේ තියෙන. එහෙම නැත්නම් කම්ප්ලීට් ඔපොසිට් එක තියෙන විරුද්ධ පදේ තියෙන. ඉතින් ඒකේ විරුද්ධ පදේ ලබා ගන්න නම් අපිට පුළුවන් ඒක not දොරටුවක් ඔස්සේ යවන්න. මේ විදිහට not දොරටුවක් ඔස්සේ යවන්නට පුළුවන්. එතකොට අපිට මෙතන ලැබෙනවා A බාර්. මොන ආකාරයෙන් ඔක තියෙන්නේ. ඊළඟට අපි බලමු ඕක ಗುಣ කරන්න ඕන B සමග. ඒක ಗುಣ කරන්න ඕන B සමග.
මේ ඒ බාර් එක ගුණ කරන්න ඕන b සමග. දැන් උතන් වෙනකන් නොතේ පැහැදිලි නම් මට පුරා මෙසේජ් එකක් දාන්න. මේ කොටස අපහැදිලි නම් මේක ගත ආකාරය අපහැදිලි නම් මට මෙසේජ් එකක් දාන්න. නමුත් ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම හිතන්නේ මේ ඒ බාර් කියලා આવොත් අපි ඒ බාර් කියලා මෙතන ලියන්නේ නැහැ. අපි මෙතනදී a කියලා ලියනවා. a කියලා ලියලා ඒකේ මේ තියෙන not එක not द्वारे දාගන්න. ඒකට පිළිතුරක් විදියට ඒ බාර් අපිට ලැබෙනවා. ඊළඟට අපිට බුලයි තුරු ටික සාමාන්‍ය විදිහටමයි කරන්න දරුවනේ a.b. ඉතින් .b එක ගන්න නම් අපිට සිද්ධ වෙනවා මෙතන මේ and දොරටුව භාවිතා කරන්නට. ඒකට මෙතනදී මේ විදිහට යන්නේ. ඒකට අපිට මෙතන ලැබෙනවා a bar .b. ඊළඟට බලමු ඕක එකතු කරන්න ඕන c සමග. දැන් දරුවනේ දැන් කලින් ගානේදී මම මුලින්ම එකතු කිරීම කරා. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි පුතේ මෙතනදී මේ වරහන් දාලා තිබ්බ හින්දා. වරහන් තිබ්බොත් අපි මුලින්ම b ධන c කරන්නේ. නමුත් වරහන් නැතිකොට ගුණ කිරීමට මොකද මම කලින් කිව්වා වගේ අර ගණන් ඒ න්‍යාය වලට අනුව තමයි මෙතනදී යන්නේ. ගුණ කිරීමට මුලින් වරහන් මුලින්ම කරන්න ඕන වරහන් ඊට පස්සේ ගුණ කිරීම ඊට පස්සේ එකතු කිරීම. ඔය ආකාරයෙන් තමයි මෙතනදී යන්නේ. තාර්කික පරිපථවල පොඩ්ඩක් ඔකට පොඩි දෙයක් එකතු වෙනවා. මුලින්ම වරහන් ඊට පස්සේ මේ not එක තිබ්බොත් බාර් එක තිබ්බොත් ඒක මුලින්ම කරන්න ඕන. ඊට පස්සේ ගුණිතය ඊට පස්සේ එකතු කිරීම. ඔන්න ඔය විදිහට තමයි ප්‍රමුඛතා අනුපිළිවෙල යන්නේ මේ තාර්කික පරිපථවල. ඒකෝර මුලින්ම වරහන් තුල තියෙන දේ කරන්න ඕන. ඊට පස්සේ not එක කරන්න ඕන. ගුණ කිරීම එකතු කිරීම. දැන් මෙතනදී මම මේ පිළිවෙල ඒ විදිහටම කරගෙන ගිහිල්ලා තියෙනවා නේද පුතේ? මුලින්ම not එක කරා ඊට පස්සේ ගුණිතය කරා ඊට පස්සේ ඔන්න ආකාරයෙන් ඊට පස්සේ දැන් මෙතන එකතු කිරීම කරන්නට ඕන. බලමු එකතු කිරීම කොහොමද කරගන්නේ කියලා. දැන් තියෙනවා c ඔක එකතු කරන්න ඕනද? අපිට මෙතන ලැබෙනවා a bar .b ඔන්න ඔය ආකාරයෙන් අපිට ලැබෙනවා. ඉතින් මම හිතනවා උඩට එකක් ගැටලුවක් නැතුව ඇති කියලා. ඔක අඳ ගන්නට පුළුවන්. අවලට තව එකක් කරන්න. මේක කරන්න බලන්න තනි. ගැටලුව මොනවද තියෙනවා? මෙතනදී තියෙන්නේ දරුවනේ බලා ගන්න. නැවතත් අර උත්තර ලියලා නම් තියෙන්නේ වන්න පුළුවන්. උත්තර ලියලා නම් තියෙන්නේ වන්නට පුළුවන්. මෙතන තියෙන්නේ a දැන් b ධන c. right. එතකොට මෙතනදී අපි බලමු එහෙනම් බලමු මෙතනදී කොහොමද ගන්නෙ කියලා. මොන හරි ගැටලු ඒ ටික තියෙනවා නම් මට කියන්න. A B C බලමු මුලින්ම අපි මෙතනදී දැන් කරන්නට ඕන පුතේ
මුලින්ම අපි මෙතනදී කරන්නට ඕන B bar එක මේකට මුල් තැන දෙන්නට ඕන. එතකොට එහෙනම් බලමු B bar එක දැන් වරහන් තුල තියෙන දේ අපි මුලින්ම කරන්න ඕන පුතේ. එතකොට මෙතන not එක එකෙන් B bar එකට ඊට පස්සේ ඕක C සමග එකතු කර ගන්නට ඕන. මේ C සමග එකතු කර ගන්න නම් මේ විදිහට ඕදුවාරය භාවිතා කරන්න ඕන. අර කලින් දොරටු තුන මතක කර ගන්නට එපා දරුවනේ. මොකද තියෙන දොරටු තුන දැනගෙන ඉන්නට ඕන කටපාඩමේ. මොකද අපේට තව දොරටු කීපයක් එකතු වෙනවා. මේකට තව අලුත් දොරටු 4ක් එකතු වෙනවා. අපි ඒව ගැනත් ඉගෙන ගන්නවා ඉස්සරහ. එතකොට මෙතනදී B ධන C මොන විදිහට එන්නේ? එතකොට මෙතන අපිට ගන්නට පුළුවන් B බාර් අතරම ඊළඟට ඕක C සමග එකතු වෙනවා. වරහන් මෙතන වරහන් තියෙනවා කියලා මෙතනත් වරහන් දාන්නට ඕන පුතේ. ඊළඟට කරන් තියෙන මොකද්ද? ඔය B බාර් ධනු C එක දරුවනේ A සමග මේ ඩොට් එකකින් කියන්නේ මොකද්ද? AND එක ගුණිතය. ಗುಣ කරන්නට ඕන A සමග. එහෙනම් එකක් බලමු. මෙතන මේ මට උත්තරේ ලියන්න ඉඩ නැහැ. ඒකින්ද මේ විදිහට ඇරෝ එකක් ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට ඔක උත්තරේ ලැබෙන්නේ. ඉතින් මම හිතනවා මෙතන එකක් ගැටලුවක් නැතුව ඇති කියලා. ඔයගොල්ලන්ගේ උත්තර හරි කියලා. තව එකක් බලමු. නැවත ගැටලු මොන හරි තියෙනවා අහන්නට ඕනේ. ඔකත් කරලා යවන්න උත්සාහ දරන්න. මම විනාඩි 2 3ක් දෙන්නම්. හරි එහෙනම් මේක අපි බලමු. හිරුණුත් උත්තරයක් ඇවිල්ලා තියෙනවා. හිරුණුගේ උත්තරේ හරි. එහෙනම් අපි මේක බලමු දරුවනේ කොහොමද එන්නේ කියලා. ඒක උත්තරයක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපි මෙතනින්ම හදාගන්න try එකක් දෙමු පුතේ. අන්න ඒකම උත්තරය වань කියන්නේ. මෙතන දැන් A B C කියලා ආදානයන් තුනක් තියෙනවා. ඔය A B C කියන ආදානයන් තුන ඔය විදිහටම අපි ලියා ගන්නවා යටින් යටට. මෙතන A B C. දැන් මුලින්ම හරි AB අපි ගුණ කරන්න ඕන ගුණිතයට මුල් දන්නේ නේද දරුවනේ. ඉතින් ඕකෙදී A බාර් එක අපි මුලින්ම හදා ගන්නට ඕන. දැන් ඒක උත්තර වල තියෙන හැමෝගෙම වගේ හරි. මම මෙතනදී A බාර් එක ගන්නවා. මෙතන එන්නේ A බාර්. ඊට පස්සේ අපිට පුළුවන් A බාර් එකයි B එකයි ඩොට් එකෙන් මොකද්ද කියන්නේ පුතේ ගුණ කරන්නට ඕනේ. ඉතින් ගුණ කිරීම සඳහා අපිට මෙතනදී මෙන්න මේ AND දොරටුව භාවිතා කරන්නට පුළුවන්. එතකොට අපිට මෙතන ලැබෙනවා A bar dot B. ඒක හරි. දැන් A bar dot B එක විදිහේ අපි මොනවද කරන්න ඕන? එකතු කරන්නට ඕන C bar සමග. ඉතින් C bar සමග එකතු කරන්න නම් අපිට පුළුවන් මෙතන කෙලින්ම ගන්නට බෑ දරුවනේ. මෙතන මෙහෙම කෙලින්ම ගත්තොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඕක C bar මෙතන කෙලින්ම ගත්තොත් පුතේ මොකද්ද තියෙන්නේ? C. C bar කර ගන්න නම් අපි මොකද කරන්න ඕන? C එක not එකක් ඔස්සේ යවන්නට ඕන. එතකොට මෙතන අපිට පුළුවන් C bar එක not එකක් ඔස්සේ දාන්න.
අන්න උතරයි තියෙන කේස් එක. ඉතින් ඔක හරියට හදාගත්තා හරිය උත්තරේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ තියෙන C bar ඔක එකතු කරගන්නට ඕනේ. මොකක්ද එක්කද? A bar dot E එක. එතකොට මේ අපිට ලැබෙනවා A bar ඊළඟට dot B දාන C bar මොන ආකාරයෙන් උතුම්. ඉතින් මම හිතනවා උත්තර දෙනකන් ගැටලුවක් නැතුව ඇති කියලා. මොන විදිහට අපිට උත්තරේ ගන්නට පුළුවන්. මෙතන C bar එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඔව්. ඔව් එහෙම බැලුවොත් පුතේ මේ වැරදි. මොකද මෙතනදී මම අර කලින් කිව්වා වගේ මේ එක ළමෙක් අහලා තියෙනවා මේ ඔප එක වැරදිද කියලා. මෙහෙමයි පුතේ. දැන් මෙතනදී අපිට මෙහෙම දැන් ඔය දරුවා මෙහෙම දාලා තියෙන්නේ A bar C bar කියලා දාලා තියෙන්නේ. එහෙම අපි දාන්නේ නැහැ. අපි මෙතනදී මේ ආදානයන් තුන ලියනකොට ලියන්නේ A B C කියලා නිකම්ම ලියාගන්නේ. බාර් එකක් අපි දාන්න යන්නේ නැහැ. A B C කියලා අපි ලියන්නේ. ඊළඟට ඒකට උඩින් මෙන්න මේ විදිහට බාර් එක දාගන්න අවශ්‍ය නම් අපි ඒක not දොරටුවක් ඔස්සේ ආවම not දොරටුවක් ඔස්සේ ගියාම මෙතන මේ not දොරටුවට දකුණු පසෙන් අපිට ලැබෙන්නේ A බාර් එක. එහෙම නැත්නම් මේ A අක්ෂරේනේ not දොරටුව ඔස්සේ ආවන්නේ. එතකොට අපිට ඒකට ලැබෙන්නේ A බාර් එක. ඉතින් මෙතනදී C බාර් එක කර ගන්න ඕන. එතකොට මෙන්න මේ විදිහට අපි සටහන් කරන්නේ නැහැ පුතේ. මෙහෙම C අකුර ලියලා ඒක not දොරටුව ඔස්සේ ආවා. එතකොට not දොරටුව ඔස්සේ ආවම අපිට ලැබෙන්නේ C බාර් එක. ඉතින් මේ ආකාරයෙන් තමයි උත්තරේ ගන්නට ඕනේ. මේක මේ විදිහට තියෙන්නට ඕන. මෙතන උඩින් මෙහෙම සටහන් කරන්නේ නැහැ. එහෙම සටහන් කරොත් එතන වැරදි. ලකුණු හම් වෙන්නේ නැතුව. ඉතින් මේ රූප සටහනට ඔයගලන්ගේ A level විභාගයේ ලකුණු 5ක්වත් අඩුම තරමේ හම්බ වෙනවා. ඉතින් මේක සම්පූර්ණ ලකුණු 15ක ප්‍රශ්නයක්. මේක කොටස් 3කට බෙදෙනවා. මම ප්‍රශ්නේ ඔයගලන්ට පෙන්නන්නම්. මම දැම්ම පෙන්වෙන්නේ නැත්නම් පොඩක් බය වෙයි කියලා බය. මෙතන තියෙන්නේ මෙහෙමයි. කොටස් 3කට තියෙන්නේ. අපි මුලින්ම මේ සත්‍යතාව වගුව කියලා එකක් තියෙනවා. ඔයගොල්ලෝ ඒක ඊළඟට ඉගෙන ගන්න. ඔන්න ඔය සත්‍යතාව වගුව අඳින්න ඕන. ඒකට සාමාන්‍ය ලකුණු 5ක් වගේ දෙනවා. ඊළඟට සුළු කරන්න කියලා තියෙනවා. මේ ප්‍රකාශන නීති වර්ගයක් තියෙනවා. ඒවා භාවිතා කරලා සුළු කරන්නට ඕන. ඒකට ලකුණු 5ක් හම්බ වෙනවා. ඊළඟට මෙන්න මේ පරිපතය අඳින්න ඕන. ඒකට ලකුණු 5ක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් යන්නේ ඔන්න ඔය ආකාරයට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ලකුණු 15 හැදිලා තියෙන්නේ. ඕක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනස් වෙන්නට පුළුවන්. සත්‍යතාව වගුවට මේ ලකුණු ටිකක් අඩු වෙලා එහෙට මෙහෙට වෙනස් වෙන්නට පුළුවන්. හරි. එහෙනම් මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා. අපි තව එක ගානක් කරලා ඊට පස්සේ සත්‍යතාව වගුව කම්ප්ලීට් කරන්න try එකක් දෙමු. මේක කරන්න try එකක් දෙන්න. මෙතනදී මම පොඩි දෙයක් වෙනස් කර ගන්නවා. ඔන්න ඔය විදිහට වෙනස් කරනවා. දැන් ඔක කරන්න try එකක් දෙන්න බලන්න. හරියට හිතුවොත් කරගන්න පුළුවන්. නමුත් ඔයගලගේ උත්සාහය තමයි වටින්නේ. try එකක් දෙන්න ඔක කරා. දැන් මෙතන බලන්න පුතේ මේක පටලව ගන්නට එපා හොඳේ. මෙතන A bar B bar වෙන් කරලා නෙමෙයි තියෙන්නේ. ඔය දෙකම එකට මම දාලා තියෙන්නේ. දෙකම එකට දාලා තියෙනවා. මේක මුලින්ම අඳ ගන්න අඩුපාඩු ටික හදාගන්න. ඊට පස්සේ මේක හරි මේක අහගන්න කොහොමද මම කරන වැඩේ නතර කරලා මේක බලා ගන්න පුතේ හොඳේ. මේක පොඩ්ඩක් අලුත් දෙයක්. සරල ద్వාර වලින් විතරයි හදන්න කියලා තියෙන්නේ. පොඩ්ඩක් බලා ගන්න මේක හොඳේ. දැන් මෙතනදී පුතේ මේ විදිහටයි තියෙන්නේ හොඳේ. දැන් මේක දැක්ක ගමන් මම දන්නවා මේක මේ දැක්ක ගමන්ම කොහොමද ඔළුවට යන්නේ කියන එක මම දන්නවා පුතේ. අපි බලමු. මෙතනදී A.B bar හැමෝටම මාව ඇහෙනවනේ නේද? මොනවා හරි ගැටලුවක් මේ පැහැදිලිව ඇහෙන්න නැත්නම් කියන්න.
ඉතින් මේ විදිහේ තියෙන a.b සම්පූර්ණ බාර් එක දානවා c කියලා තියෙන්නේ. ඉතින් ඕක එනකොට පුතේ දැන් ගොඩාක් ළමයින්ට මෙන්න මේ විදිහ තමයි ඕක ලියන්නට ඇත්තටම මේ එන්නේ. ඒක ඔයගලගේ වරදක් නෙමෙයි. ඕක මේ අවුරුද්දේ A level ලියන ළමයින්ුත් මගේ කාට අලුතෙන් සම්බන්ධ වෙන්නේ මේ අවුරුද්දේ A level ලියන ළමයින්ුත් තාමත් ඕක ඔය විදිහට ලියන්නේ. මේම ගානක් දුන්නාම ගොඩක් වෙලාවට හිතෙන්නේ මෙතනට මෙහෙම නොට් එකක් දාලා මෙතන මේ විදිහට නොට් එකක් දාලා ඔන්න ඔහොම ගියාම ඕක හරි කියලා. ඕක දැන් ඔයගලගේ වරදක් නෙමෙයි උනේ. දැන් ඔයගොල්ලෝ තාම මේකට අලුත්නේ. අපි ඒක හදාගන්නට බලමු. මේ විදිහට උත්තරේ ලියපුවම පුතේ මතක තියාගන්න මේ ආකාරයෙන් තමයි එන්නේ. A bar B bar වෙන් කරලා AND දොරටුවකින් යන්නේ. එතකොට පුතේ A bar එකයි B bar එකයි වෙනම තමයි අපිට ලැබෙන්නේ උත්තරේ. ඒක සම්පූර්ණ තනියරකින් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක වෙන විදිහට මේ වෙන් වෙලා තමයි උත්තරේ ලැබෙන්නේ. නමුත් අපේ ප්‍රශ්නේ තියෙන්නේ සම්පූර්ණ ඉරකින් යාවලා. ඉතින් ඒ වගේ අවස්ථාවක් ආවොත් අපි කොහොමද මේක හදාගන්නේ දරුවනේ? දැන් එතකොට පුතේ මේ විදිහට උත්තරේ ගත්තොත් උත්තරේ වරදිනවා. ඔයගලන්ට පේනවා ඇති මෙතන A බාර් වෙනමයි B බාර් වෙනමයි AND දොරටුවක්. එහෙම නැත්නම් ගුණ කිරීමේ දොරටුවක් ඔස්සේ යන්නේ. එතකොට පුතේ A බාර් B බාර් වල ගුණිතය අපිට ලැබෙන්නේ. මෙහෙම උත්තරේ ගත්තොත් මෙතන ඇත්තටම ලොකු අඩුපාඩුවක් තියෙනවා. මේක ඇත්තටම ගත්තොත් මෙහෙම වැරදි. ඉතින් මේක හදාගන්නේ කොහොමද කියලා බලමු. මේක හරියට අධ්‍යයනය කරොත් පුතේ ඔයගොල්ලෝ බලන්න මුලින්ම මේකේ තියෙන්නේ A.B සම්පූර්ණ තනි බාර් එකකින් ගිහිල්ලා තියෙන්නේ. A.B තනි බාර් එකකින් ගිහිල්ලා තියෙන නේද පුතේ? ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඔයගොල්ලෝ පොඩ්ඩක් මෙන්න මේ තනි බාර් එක අමතක කරලා දාන්නකො. තනි බාර් එක අමතක කරපුවාම අපිට ලැබෙන්නේ මොකද්ද? A.B එකක් නේද? ඉතින් අපි මුලින්ම ඔන්න ඕක ගන්නට උත්සාහයක් දරමු. A.B එක කරන්න try එකක් දෙමු. මම මුලින් කිව්වා වගේ බාර් එකට මුල් තැන ලැබෙනවා. එතකොට මෙතනදී A.B එක අපිට මෙතනින් ගන්නට පුළුවන්. A.B ඊළඟට දැන් මම ඔයගලන්ට කිව්වා වගේ අර A.B බාර් එක දැනට తాවකාලිකව අමතක කරන්න ඕනේ. ඒක සම්පූර්ණයෙන් මෙහෙමම අමතක කරලා උත්තරේ ගත්තොත් වැරදි. ඒක අපි පොඩ්ඩකට අමතක කරමු දැනට. ඒක අමතක කරලා මේ විදිහට උත්තරේ ගත්තා. ඊට පස්සේ ඕක පොඩ්ඩකට අමතක කරලා සම්පූර්ණයෙන්ම අමතක කරන්න බෑ. හොඳේ. ඕක අපි ආයෙ ලියන්න ඕන. බලමු. විනාඩියක් ඉන්න මාව ඇහෙනවා නම් මේ කම්පියුටර් එක පොඩ්ඩක් ස්ටක් වුණා. පොඩි වෙලාවක් දෙන්න. ඔව් දරුවනේ මේ පොඩ්ඩක් මේක ස්ටක් වෙලා තියෙන්නේ මෙතන මේ මෙයා ඔටෝ සේව් කරගන්න ඕනේ වර්ඩ් ෆයිල් එක ඔටෝ සේව් කරගන්නවා ඒ ඔටෝ සේව් කරගන්න ගිහලා මේ පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ මේක හරියයි පොඩි වෙලාවක් අපි බලමු
හරි දරුවනේ. එහෙනම් අපි මෙතන ඉඳලා බලමු ස්ටාර්ට් කරගන්න. මෙතන දැන් මම ඔයගලන්ට කිව්වා වගේ අපි මේ විදිහට මෙහෙම සම්පූර්ණ බාර් එකක් ආවොත් පුතේ මෙතන මෙන්න මේ විදිහට සම්පූර්ණ බාර් එකක් ආවොත් ඒක අපි පොඩ්ඩකට ඒ බාර් එක පොඩ්ඩකට අයින් කරලා ඒ බාර් එක මෙතනින් මෙහෙම පොඩ්ඩකට ඉවත් කරලා පුතේ මේ බාර් එක පොඩ්ඩකට ඉවත් කරලා අපි මුලින්ම ගන්නවා මේ බාර් එක තුල තියෙන්නේ මොකක්ද කියන එක. මේ බාර් එක තුල තියෙන මොනවාද? a.b එක. ඉතින් a.b එක අපි හදාගත්තා. ඒක හදාගෙන ඊට පස්සේ අපි බාර් එක නැවත දාලා බලමු. දැන් බාර් එක දාන්න අවශ්‍ය නම් පුතේ අපි මොන දොරටුවද භාවිතා කරන්නේ? බාර් එකක් දානවා නම් අපි මොන දොරටුවද භාවිතා කරන්නේ? අපිට භාවිතා කරන්නට පුළුවන් පුතේ මොකද්ද? not දොරටුව. ඉතින් මෙතනදී අපිට පුළුවන් මේ a.b එකට උඩින් බාර් එකක් දාන්න නම් සම්පූර්ණ බාර් එකක් දාන්න නම් අපිට පුළුවන් පුතේ not දොරටුව භාවිතා කරන්න. ඔන්නෝම a.b එක එතකොට a.b එක සම්පූර්ණ වශයෙන් not දොරටුවක් ඔස්සේ આવපුවම දරුවනේ අපිට ලැබෙනවා මෙන්න මේ ආකාරයට a.b bar. ඔන්න ආකාරයෙන් ඔකට උත්තරේ එන්නේ. ඊට පස්සේ අපිට මේ a.b bar එක එකතු කරන්නට පුළුවන් c සමග. මෙතන c bar එහෙම මොකුත් නැහැ. ඒකින්ද මේක අපිට සම්පූර්ණයෙන්ම එකතු කරන්නට පුළුවන් c සමග. ඔන්න ආකාරයෙන් එතකොට අපිට උත්තරේ ලැබෙනවා මෙන්න මේ විදිහට a.b c වල එකතුව. ඔන්න ආකාරයට ඔක එන්නේ. ඉතින් ඔතනට නිකන් මොහරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්නට පුළුවන් දැන්. මේක තේරුම් නැත්නම් අපහැදිලි නම් පොඩක් මට කියන්න පුතේ. මම එතකොට ආපහු මුලින් ඉඳලා කියලා දෙන්නම්. මේ වගේ එකක් ආපුවම අපි හැමතිස්සෙම කරන්න ඕනේ මේ බාර් එක පොඩ්ඩක් ඉවත් කරලා බලන්න ඒක යට මොනවද තියෙන්නේ කියලා. a.b නම් අපි ඒක මුලින්ම කරා. a+b නම් ඒක අපි මුලින්ම කරා. ඒ විදිහට යන්න. ඊට පස්සේ ඒක බාර් එකක් කරගන්නට ඒ ලැබෙන පිළිතුර not දොරටුවක් ඔස්සේ යවන්නයි තියෙන්නේ. ඉතින් මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්නට ඕන. මුකුත් ප්‍රශ්න නැත්නම් පුතේ මේක ලියා ගන්න මේක ලියලා මෙන්න මේ ගාන හදන්න උත්සාහයක් දාන්න. මේක කරන්න try එකක් දෙන්න බලන්න මේක මුලින් ලියාගන්න. ගැටලු මොනවද තියෙනවද? හැමෝටම ස්ක්‍රීන් එක පේනවනේ ගැටලුවක් නැහැ. මම ස්ක්‍රීන් එක පේන්නේ නැත්නම් කියන්න. මෙතනදී පුතේ a ධන b bar dot c bar කියලා තියෙනවා. බලමු. මේක ඇඳගත්තා නේද? දැන් මේක බලමු. මෙතනදිත් a b c කියන එක පිළිවෙලින්ම අපිට ලියා ගන්න පුළුවන් ඒක ප්‍රශ්න නැහැ. ඊට පස්සේ මුලින්ම මම ඔයගලන්ට කිව්වේ මොකද්ද පුතේ? මේ වගේ අවස්ථාවක් ආපුවම අර බාර් එක පොඩ්ඩකට අමතක කරන්න කියලා. බාර් එකට මුල් තැන දෙන්න ඕන. ඒකින්ද බාර් එක උඩ තියෙන කොටස පොඩ්ඩකට අමතක කරන්න. ඒක අයින් කරපුවාම මොකද්ද පුතේ අපිට ලැබෙන්නේ? a+b එකක් නේද අපිට ලැබෙන්නේ. ඉතින් දරුවනේ අපි මොකද්ද කරන්න ඕන? a එකයි b එකයි මුලින්ම අපි එකතු කරනවා. දැන් මේක තේරෙන්නේ නැත්නම් කියන්න මට. එතකොට පුතේ මෙතන අපිට ලැබෙනවා a+b කියලා. දැන් ඔක ඔහොමම නිකම්ම තියෙන්නේ නැහැ නේද පුතේ? ඕක අපි බාර් එකක් බවට පත් කරන්නත් ඕන නේද? මේක ඇත්තටම තියෙන්නේ මෙතන ලොකු බාර් එකක් තියෙන්නේ නේද පුතේ? ඉතින් බාර් එකක් කරගන්න ඕන බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. මෙතනදී අපිට පුළුවන් මේ a+b එක not දොරටුවක් ඔස්සේ යවන්නට. එතකොට අපිට ලැබෙනවා මොකද්ද පුතේ?
a plus b ඒක not දරුවක් ඔස්සේ ආවම අපිට ලැබෙනවා ඔකේ සම්පූර්ණ ඒක ඔන්නෝයි ඊළඟට තියෙනවා c bar දැන් මේක මේ තේරෙන්නේ නැත්තම් කියන්න මේක පැහැදිලි නම් මට පොඩ්ඩක් පණිවිඩයක් දාන්න මේක පැහැදිලි කියලා පුතේ මොකද මේ මට ඔයගොල්ලෝ පේන්නේ නැහැ ඔයගොල්ලන් මොන හරි අපහැදිලි තැනක් තියෙනවා නම් කියන්න මේක පැහැදිලි නම් පැහැදිලි කියන්න අපහැදිලි නම් අපහැදිලි කියලා කියන්න මට මෙසේජ් එකක් දාන්න ඊළඟ එකක් බලමු මෙතන c bar එක තියෙනවා අපි ඒකත් බලමු හදාගන්න C bar එක හදන එක ලේසි නේද not එකක් දාගන්න තියෙන මෙතන C එක තියෙනවා මෙතන ලැබෙනවා C bar කියලා C bar ඊට පස්සේ මෙතන and එක තියෙන්නේ නේද a plus b bar එකයි C bar එකයි අපිට කරන් තියෙන්නේ and එක ගුණ කරන්න අපිට පුළුවන් මේ දෙක ගුණ කරලා ගන්න බලමු අපිට ලැබෙනවා a plus b bar and a dot c bar මොන ආකාරයකට මොනාරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න මට දැන් මුත් ගැටලුවක් නැත්නම් ඔක ලියා ගන්නට පුළුවන් එහෙනම් දරුවනේ අපි ඊළඟට බලමු දැන් මම මෙහෙමයි මේකට අපි නැවතත් එනවා දැනට අපි බලමු සත්‍යතාවක කියලා එකක් තියෙනවා අන්න ඒකටත් අවධානය යොමු කරමු මුලින්ම මේක අඳගන්න මේක අඳගෙන ඉවරුණයි කියලා කියන පුතේ කලින් වගේ තමයි රේස් හෑන්ඩ් ඔප්ෂන් එක තියෙනවා නේද zoom වල අන්න ඒක ප්‍රෙස් කරන්න මේක හදාගෙන අඳගෙන ඉවර නම් රේස් හෑන්ඩ් ඔප්ෂන් එක ප්‍රෙස් කරන්න එතකොට මම දන්නවා ඔයගොල්ලෝ ඔක්කොම ඉවරයි කියලා එතකොට මට ඊළඟ කොටසට යන්න පුළුවන් ඉක්මන් කරන්න පුතේ මේක අඳගන්න ඉවරුනාට පස්සේ රේස් හෑන්ඩ් එක ප්‍රෙස් කරන්න පෙරදරුනේ එහෙනම් ඊළඟට තියෙන්නේ පුතේ සත්‍යතාව වගු නිර්මාණය අපි බලමු සත්‍යතාව වගුවක් ඇඳ ගන්නට පුළුවන්ද කියලා කොහොමද කියන එක එහෙනම් ලියාගමු පහත දැක්වෙන සත්‍යතාවක සඳහා බූලිය මේ පහත දැක්වෙන බූලිය ප්‍රකාශන සඳහා සත්‍යතාවක නිර්මාණය කරන්න කියලායි තියෙන්නේ right එහෙනම් ඕක තමයි ඊළඟට අපි කරන්න යන ප්‍රශ්නේ අපි එහෙනම් බලමු දැන් සත්‍යතාවකුවක් කියන්නේ මොකක්ද කියන එක පුතේ මම ඔයගලන්ට ගිය සතියේ කියලා මේ ගිය සතියේ සහ ඊට කලින් සතියේ කියලා දුන්නා නේද පුතේ සත්‍යතාවකුවක් උපයෝගී කරගන්න මෙන් අපිට මේ තිබෙන මේ පරිපතයක් මේ අතරම මේ එක සංකේතයකින් නිරූපණය කරත් පුතේ මෙතනදී තියෙන අතරම විද්‍යුත් පරිපතයක් නේද මේ සංකේතය නිරූපණය කරන්නේ මොකද්ද දරුවනේ මෙන්න මේ පරිපතය ඔයගලන්ට මතක ඇති විද්‍යුත් පරිපතයක් මෙතන අතරම නිරූපණය කරන්නේ මේ ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් තියෙන්නේ මොනවා හෝ විදුලි කිසියම් හෝ විදුලි බුබුලක් හෝ විදුලි උපකරණයක් දැල්වීම සඳහා තියෙන. ඉතින් මෙතන තියෙන්නේ මෙන්න මේ වැනි සර්කිට් එකක්. ඉතින් ඔන්න ඔය වගේ ඔය ස්විච් එකතු කරලා ඔය සර්කිට් හැදිලා තියෙන්නේ. මොකක් හෝ විදුලි උපකරණයක් දැල්වීම සඳහා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ මේ ස්විච් වලින් සමන්විත මේ සර්කිට්ස් එහෙම නැත්නම් විද්‍යුත් පරිපත තමයි මේ සංකේත වලින් නිරූපණය කරන්න පුතේ. මේ විදිහට මෙහෙම සංකේතය මේ මෙන්න මේ සර්කිට් එක අඳ ගන්න අපහසු හින්දා තමයි අපි මේ සංකේතය මෙතනට යොදාගන්නේ. ඉතින් දන්න මනුස්සය දන්නවා මේකෙන් මේ නිරූපණය කරන්නේ මෙන්න මේ සර්කිට් එක කියලා. අපි ඔය සර්කිට්ස් අඳගත්තනේ ගිය සතියේම අඳලා බැලුවා නේද පුතේ. ඉතින් දරුවනේ දැන් මෙන්න මේකෙන් මොන අවස්ථාවවලදීද මොන අවස්ථාවවලදීද අපේ මේ විද්‍යුත් උපකරණය විදුලි උපකරණය ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපිට නිරීක්ෂණය කරන්න අවශ්‍යයි. ඒ සඳහා තමයි පුතේ අපි සත්‍යතාව වගු භාවිතා කරන්නේ. අපි එහෙනම් අපේ පළමු සත්‍යතාව වගු අඳ ගන්න උත්සාහයක් දරමු.
මම මේක ඔයගලන්ට ඇඳලා පෙන්නන්න මුලින් බය වෙන්න අවශ්‍ය නැහැ ඒකින්ද දෙවනි එකේ ඉඳලා අපි ඔයගොල්ලෝ කරන්න try එකක් දෙන්නට ඕන a.b + c බලන්න දැන් මෙන්න මේ විදිහට පළවෙනි එක තියෙන්නේ මේක අඳින්න දන්නවනම් ඔයගොල්ලෝ තනියම ඇඳත් ප්‍රශ්නයක් නැහැ අදලා මට උත්තරේ එවන්න අනෙක් ළමයි පොඩ්ඩක් මේක බලා ගන්න දැන් පුතේ අපි මේක වගුවක් ඇඳ ගන්නට ඕන. ඔයගලන්ට මතක දන්නේ මම කලින් ඔයගලන්ට සූත්‍ර වගයක් දීලා තිබ්බා. ඉතින් අන්නේ සූත්‍ර උපයෝගී කරගන්නමින් අපිට මේ වගුව ඇඳ ගන්නට පුළුවන්. මුලින්ම මේ වගුවේ පුතේ තීරු ගණන අපි බලා ගන්නට ඕන. පළවෙනියට තියෙනවා තීරු තුනක්. එකක් තමයි A කියන ආදානය, B සහ C කියන ආදානයන් සඳහා අපි තීරු වෙන වශයෙන් වෙන් කර ගන්නට අවශ්‍යයි. පැහැදිලිනේ ඉංග්‍රීසි අකුරු තුනක් තියෙනවා. ඔය අකුරු තුන සඳහා පුතේ මම තීරුවෙන් කරගෙන තියා ගන්නවා. ඊළඟට දරුවනේ අපි ඊළඟට කරන්න ඕන මේ මෙතනදි මෙන්න මේ තියෙන පළවෙනි එක a.b එක අපි කරන්නට ඕන. a.b කියලා තියෙනවා නේද පුතේ? අන්න ඒක තමයි අපි මුලින්ම කරන්නේ. a.b එක අපි මුලින්ම කරනවා. ඒ සඳහාත් එක තීරුවක් වෙන් කර ගන්නට අවශ්‍යයි. ඊළඟට තව තීරුවක් තමයි මොකද්ද පුතේ? දැන් a.b එක අපි හොයාගත්තානේ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා ඕක C සමග එකතු කරන්නට අවශ්‍යයි. එතකොට අපිට මෙතන ගන්න පුළුවන් a.b දාන C. අර ගානක් හදනවා වාගේ තමයි මේක මේ තීරු ටික වෙන් කරගන්නේ. ඉතින් පුතේ උදාහරණයක් විදිහට මේ ගාන මේ විදිහට තියෙනවා කියලා 2 ගුණ කිරීම 5 දාන 3. ඔය විදිහට මෙතනක් තියෙන මේක මේ විදිහට දාන්නකො 2 මේ ඩොට් එකකින් කියන්නේ ගුණිතයනේ පුතේ නේද? 5 දාන 3 කියලා. ඉතින් අපි මේකෙන් මුලින්ම කරන්නේ මොකද්ද පුතේ ගුණිතයනේ නේද? එතකොට 2යි 5යි ගුණ කරපුවම කීයද 10යි. ඒක තමයි මේ මෙතනින් මේ අරගෙන තියෙන්නේ AB වල ගුණිතය. හරියට A වලට තියෙන්නේ 2 B වලට තියෙන්නේ 5 නම් ওই දෙක ගුණ කරපුවම 10යි. ඉතින් මෙතනින් අරගෙන තියෙන ඔය AB වල ගුණිතය. ඊට පස්සේ ඔය AB වල ගුණිතය මොකද කරන්නේ පුතේ 3ත් එක්ක එකතු කරන්න ඕන. ඒක තමයි මේ මෙතනින් නිරූපණය කරලා තියෙන්නේ. AB වල ගුණිතය 3ත් එක්ක එකතු කරනවා. 3ට ආදේශ කරලා තියෙන්නේ මේ C. right එහෙම නැත්නම් C වෙනුවට ආදේශ කරලා තියෙන්නේ 3. ඔන්න ඔය ආකාරයෙන් ඕක යන්නේ. ඉතින් අර සාමාන්‍ය ගානක් හදනවා වාගේ තමයි අපි මේ වගුව කඩන්නට අවශ්‍ය. පැහැදිලි නේද? අපැහැදිලි නම් කියන්නේ. මේ ගානක් හදන විදිය තමයි මේ වගුව කඩා ගන්නට ඕන. මුලින්ම කරන්නේ ගුණිතේ. ඒකට එක තීරුවක් හදාගත්තා. ඊට පස්සේ ඒක C සමග එකතු කරා. ඔය විදියට. ඉතින් දැන් අපි මුලින්ම බලන්නට ඕන පුතේ මේකේ තියෙන පේලි ගණන කොහොමද එන්නේ කියලා. මම පේලි ගණනට ඔයගලන්ට සූත්‍රයක් කිව්වා නේද? පේලි ගණන. පේලි ගණන සමානයි මොකද්ද අපි මේ පාඩමේදී භාවිතා කරන්නේ අගයන් කීයක්ද පුතේ අගයන් 2යි බිංදුව සහ 1 යන අගයන් 2 ඔන්න ඔය අගයන් 2 නිරූපණය කිරීම සඳහා මම නිත්‍ය අගයක් භාවිතා කරලා තියෙනවා පුතේ මොකද්ද ඒ 2 කියන අගය භාවිතා කරනෝක නිත්‍ය අගයක් ඒකයි රතු පාටින් දෙනෝක මොන අවස්ථාවකදීවත් වෙනස් වෙන්නේ නැහැ ඒකේ බලයක් විදියට ගන්න ඕන පුතේ මගේ ගාව තියෙන ආදාන ගණන ආදාන ගන්න කිව්වට අර ඉංග්‍රීසි අකුරු ගාන බලයක් විදියට ගන්න. එච්චරයි කරන්න තියෙන්නේ. දැන් අපිට ගාන හදාගෙන යන්නත් පුළුවන්. අපි බලමු 2 බලයක් විදියට ගන්නවා අපේ ආදාන ගණන ඉංග්‍රීසි අකුරු කීයක් තියෙනවද? A B C ඉංග්‍රීසි අකුරු 3ක් තියෙනවා. ඉංග්‍රීසි අකුරු 3 විදියට ගත්තා. එතකොට මට කියන්නකෝ බලන්න කාටද පුළුවන් උත්තරයක් දෙන්න 2 3 බලය කීයද පුතේ 2 3 බලය කීයද මෙසේජ් එකක් දාන්න බලන්න කාට හරි පුළුවන්ද උත්තරේ දෙන්න 2 3 බලය කීයද ඔව් හිරුන් උත්තරයක් දීලා තියෙනවා 2 3 බලය වෙන්නේ පුතේ මේ ආකාරයට 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ඔය විදිහට යන්නේ එතකොට දෙවරක් 2 කීයද 2 3 වරක් ගුණ කරන්න කියලා කියන්නේ දෙවරක් 2 4යි 4 වරක් 2 8යි එතකොට 2 3 බලය වෙන්නේ කීයද පුතේ 8 එතකොට මෙතනදී අපේ උත්තරේ එන්නේ 8යි එතකොට පුතේ ඒකෙන් කියන්නේ මොකද්ද මේ වගුවේ සම්පූර්ණයෙන්ම පේලි 8ක් එනවායි කියලා ඔය කියන්නේ. මේ වගුවට පේලි 8ක් එන්නට ඕන. ඉතින් මම මෙතන පේලි 8ක් හදාගන්නවා. 1යි 2යි
3යි 4යි තව 4ක් එන්නට ඕන 5යි 6යි 7යි 8 එන්න වගුවේ පේලි 8 ඔන්න ඔය ආකාරයට අපිට හදා ගන්නට පුළුවන්. ඉතින් ඔතන වෙනකම් මොන හරි නොතේරෙන තැනක් තියෙනවා නම් මට දැම්ම කියන්න. පළවෙනි ටික අපි හදාගත්තා. ඊළඟට අපිට අවශ්‍යයි පුතේ මෙන්න මේ A තීරුවේ බිංදුව සහ 1 ඒවා ගන්න හොයා ගන්නත් B තීරුවේ බිංදුව සහ 1 ඒවා ගන්න අන්න මේ ටික හොයා ගන්න. මේක අත්‍තරම ලේසි ගාන කරගන්න. බලමු අපි A තීරුවේ බිංදුව A තීරුවේ බිංදුව සහ 1 ඒවා ගණන. මේ සඳහා අපි ගන්න මෙච්චරයි පුතේ අර නිත්‍ය අගය තියෙනවනේ 2 පේලි ගණනෙන් එකක් අඩු කරනවා. පේලි ගාන සඳහා දෙකේ කීයේ බලයද පුතේ ගත්තේ? දෙකේ 3 බලය. 3න් එකක් අඩු කරපුවම කීයද? 2යි. ඔන්න ඔය විදිහට අර ඉහත අගයෙන් එකක් අඩු කරලා අපි උත්තරේ ගන්න. එතකොට බලමු කීයක් එනවාද කියලා. දෙකේ බලය කීයද පුතේ? 4යි. එතකොට ඒකෙන් කියන්නේ මොකද්ද? A තීරුවේ බිංදුවේව 4ක් එනවා. ඊළඟට 1 ඒවා 4ක් එනවා. මොන ආකාරයටද ඔය කියන්නේ? දැන් බලමු. මෙතන පහලින් පහට ලියාගමු අපි බිංදුවේව 1යි 2යි 3යි 4යි. ඊළඟට ආපහු නැවතත් බිංදුවේව 4 ඉවර වුණාට පස්සේ 1 ඒවා 4ක් ලියා ගන්නට ඕන. 1යි 2යි 3යි 4යි. මොන ආකාරයටද? මුලින්ම බිංදුවේව 4ක් ලියාගත්තා. බිංදුවේව 4 ලියලා ඉවර වුණාට පස්සේ 1 ඒවා 4ක් ලියාගත්තා. ඊළඟට B තීරුවේ අගයන්නුත් අපිට ගන්නට අවශ්‍යයි. බලමු එහෙනම් B තීරුවේ බිංදුවේ 1 ඒවා ගණනත් ඔය වගේම අපිට හොයා ගන්නට පුළුවන්. B තීරුවේ බිංදුවේ 1 ඒවා ගන්න හොයා ගන්න මොකද අපි කරන්නේ පුතේ? මෙතන අර A වල දෙකනේ අපි පාවිච්චි කරේ දෙකේ බලය. දෙකෙන් එකක් අඩු කරනවා. දෙකෙන් එකක් අඩු කරපුවම කීයද පුතේ? 1යි. දෙකේ 1 බලය කීයද? 2යි. එතකොට මෙතන B තීරුවේ බිංදුවේව කීයක් සටහන් කරනවද? 2ක් සටහන් කරන්න ඕනේ අටින් අරගෙන 1යි 2යි. ඒක ඉවරුනාට පස්සේ 1 ඒවා 2ක් සටහන් කරනවා 1යි 2යි. තව පේලි 4ක් හිස්. එතකොට මොකද කරන්නේ? ආපහු පුතේ බිංදුවේව ආයි මුලින් ඉඳලා පටන් ගන්නවා. ආපහු බිංදුවේව කීයද? 2ක් සටහන් කරගත්තා 1යි 2යි. ආපහු 1 ඒවා කීයක් සටහන් කරගත්තද? 2ක් සටහන් කරගත්තා 1යි 2යි. ඔක අපැහැදිලි නම් මම පොඩ්ඩක් නැවත කියන්නම්. මම හිතනවා මේ ටික පැහැදිලි ඇති කියලා පුතේ. මෙතනදී මොකද කරන්නේ? B තීරුවේ බිංදුව සහ 1 ඒවා ගන්න ගන්න අර A තීරුවේ බිංදුව සහ 1 ඒවා ගන්න ගත්ත කීයද? දෙකේ බලය. දෙකේ බලය හොයාගත්තේ කොහමද? මේ තුනෙන් එකක් අඩු කරලා. ඉතින් B තීරුවේ බිංදුව ගන්න හොයාගන්න පුතේ මේ දෙකෙන් මේ උඩ තියෙන දෙකෙන් එකක් අඩු කරනවා. මේ අට තියෙන දෙක නෙමෙයි මෙතනින් එකක් අඩු කරනවා. දෙකෙන් එකක් අඩු කරපම් කීයද? 1යි. එක බැගින් අඩු වෙවි යන්නේ බලය. පැහැදිලි නේද? එතකොට දෙකේ බලය කීයද පුතේ? 2යි. එතකොට B තීරුවේ බිංදුවේව දෙකක් එක දිගට යටින් සටහන් කරගත්තා. 1යි 2යි. ඒක ඉවරුනාට පස්සේ B තීරුවට 1 ඒවා දෙකක් යටින් සටහන් කරගත්තා. 1යි 2යි. තව පේලි 4ක් තියෙනවා. එතකොට අපි මොකද කරන්නේ? දැන් බිංදුවේව 1 ඒවා සටහන් කරලා ඉවරයිනේ. ආයි මුලින් ඉඳලා පටන් ගන්නවා ඒ ක්‍රියාවලිය. බිංදුවේව නැවතත් මුලින් ඉඳලා දෙකක් සටහන් කරගන්නවා 1යි 2යි. ඒක ඉවරුනාට පස්සේ 1 ඒවා දෙකක් සටහන් කරගන්නවා 1යි 2යි. ඔය ආකාරයෙන් ඉන්නේ. ඕක තාමත් ඉවර නෑ. තව තීරුවක් හිස්ව පවතිනවා. ඒ තමයි අපගේ C තීරුව. අපි ඒකත් බලමු. C තීරුවේ බිංදුව සහ 1 ඒවා හොයාගන්න පුතේ බොහොම සරලයි. මේ බලයෙන් එකක් අඩු කරනවා. එකෙන් එකක් අඩු කරපුවම කීයද? බිංදුවයි. දෙකේ බිංදුවේ බලය කීයද පුතේ? ඕනෑම සංඛ්‍යාවක බිංදුවේ බලය කීයද? 1යි. ඒක අමතක කරන්න එපා. ඕනෑම සංඛ්‍යාවක බිංදුවේ බලය 1යි. දෙකේ බිංදුවේ බලය 1යි. එතකොට මොකද වෙන්නේ? C තීරුවේ බිංදුවේ ඒවා අපි එකක් සටහන් කරගත්තා. ඒක ඉවරුනාට පස්සේ 1 ඒවා එකක් සටහන් කරගත්තා. නැවත තව පේලි 6ක් හිස්ව තියෙනවා. ඊට පස්සේ ආයෙ මොකද කරන්නේ? බිංදුවේ ඒවා එකක් සටහන් කරගත්තා. ඒක ඉවරුනාට පස්සේ 1 ඒවා එකක් සටහන් කරගත්තා. තව පේලි 4ක් හිස්. ආයෙ බිංදුවේ ඒවා 1යි 1 ඒවා 1යි. තව පේලි 2ක් හිස්. ආපහු බිංදුවේ ඒවා 1යි 1 ඒවා. එක බැගින් සටහන්. අන්න ඔය විදිහට පුතේ අපිට ගන්නට පුළුවන් ඉතාමත් පහසුවෙන් ඔය තීරු වල අගයන් ටික. ඉතින් මේ ටික මතක තියාගෙන ඉන්න පුළුවන් ඔයගලන්ට. ඉතාමත් ලේසි මතක තියාගන්න ලොකු අමාරු කාරණාවක් නෙමෙයි නේද? මතක තියාගන්න. මේක මතක තියාගෙන ඉන්නට පුළුවන්. එහෙනම් අපි ඊළඟ එක බලමු.
මොනවා හරි ගැටලු තියෙනවා නම් මගෙන් අහන්න දැම්ම. මොනවා හරි ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් අහන්න. මොකද ප්‍රශ්නයක් නැත්නම් අපි ඊළඟ කොටසට යමු. මේක නැවත කියලා දෙන්න ඕන නම් මට පොඩ්ඩක් මෙසේජ් එකක් දාන්න තේරුම් ගන්න නැවත කියලා දෙන්න කියලා මම ඒක අපෝ වෙනස් විදිහකට කියලා දෙන්නම්. ඔක පැහැදිලි නම් කිසි ගැටලුවක් නැහැ. අපිට ඊළඟ කොටසට යන්නට පුළුවන්. මාත් එක්ක කතා කරන්න පොතේ ඕන උදව්වක් මම කරන්න ලෑස්ති වෙන්නේ අවුලක් නැහැ. එහෙනම් ඊළඟ කොටස අපි බලමු. මෙතනෙත් දරුවනේ දැන් ඊළඟට යන්න තියෙන්නේ මුලින්ම a.b ab ගුණ කරන්න තියෙන්නේ. ab කියන්නේ පුතේ මෙන්න මේ අගයන් දෙක අපිට ගුණ කරන්නට ඕන. මම ඒක පහපාරේ සරන් කරගන්න ඔන්න ඔය දෙක. ab ගුණ කරන්න ඕනේ. එතකොට බිඳුවයි බිඳුවයි ගුණ කරපුවම කීයද පුතේ? අපිට ලැබෙනවා බිඳුවයි මෙතනත් මේ දෙක ගුණ කරන්නයි තියෙන්නේ. a වල අගයයි b වල අගයයි ගුණ කරගෙන යන්න තියෙන්නේ. බිඳුවයි බිඳුවයි ගුණ කරපුවම ඩොට් එකෙන් කියන්නේ මොකද්ද පුතේ? ගුණිතය. බිඳුවයි බිඳුවයි ගුණ කරපුවම කීයද පුතේ? බිඳුවයි නවතත්. මෙතන බිඳුවයි එකයි ගුණ කරන්න ඕනේ. බිඳුව එකයි ගුණ කරපුවම කීයද? ඒත් බිඳුවයි ඕනෑම සංඛ්‍යාවක් බිඳුවෙන් ගුණ කරපුවම කීයද පුතේ උත්තරය වෙන්නේ? බිඳුවයි උත්තරය වෙන්නේ නේද පුතේ? එතකොට මෙතනදී බිඳුවයි එකයි ගුණ කරපුවම නැවතත් බිඳුවයි මෙතන එකයි බිඳුවයි ගුණ කරපුවම කීයද පුතේ? බිඳුවයි. එකයි බිඳුවයි ගුණ කරපුවම නැවතත් බිඳුවයි. එකයි එකයි ගුණ කරපුවම කීයද? එකයි. මෙතන එකයි එකයි ගුණ කරපුවම කීයද? එකයි. ඔන්න ඔය ආකාරයට තමයි ඕකේ උත්තරය යන්නේ. මෙතන AB ගුණ කරගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ දැන් ඕක ඉවරයි. AB වල ගුණිතය ඊළඟට AB වල ගුණිතය C සමග එකතු කරන්න ඕනේ. එතකොට AB වල ගුණිතය තියෙනවනේ මෙතන. මේක C සමග එකතු කරන්නට ඕනේ. එකතු කිරීමේදී තරමක් වෙනස් වෙනවා. එතන බිඳුවයි බිඳුවයි එකතු කරපුවාම නැවතත් බිඳුවමයි එකයි බිඳුවයි එකතු කරපුවම කීයද පුතේ අපිට ගන්න පුළුවන් මෙහෙම අර සාමාන්‍ය එක වසරේදී ඉගෙන ගත්තා වගේ ගණන් යන්නේ එකයි බිඳුවයි එකතු කරපුවම කීයද එකයි නේද එතකොට මෙතනත් එන්න ඕන එකයි නැවතත් බිඳුවයි බිඳුවයි එකතු කරපුවාම බිඳුවයි එකයි බිඳුවයි එකතු කරපුවාම එකයි බිඳුවයි බිඳුවයි එකතු කරපුවාම බිඳුවයි එකයි බිඳුවයි එකතු කරපුවාම එකයි එතකොට බිඳුවයි එකයි එකතු කරපුවාම කීයද ඒත් එකයි. මේක අර ලේසි වැඩිද මන්දා අර ගොඩාක් වෙලාවට පුතේ මේකත් වරද්ද ගන්නවා ළමයි. හරි. මෙතනදී එක නිකන් එකතු කරගෙන යන දේ ඔයගලන්ට පැත්තකින් ලියලා බලන්නට පුළුවන්. එතකොට මෙතන බිංදුව 1 එකතු කරපුවාම 1යි 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 එකතු කරපුවාම කීයද පුතේ? 1යි 1යි එකතු කරපුවාම කීයද අපි ලියන්නේ මේ පාඩම හැටියට? 2යි කියලා ලියන්නේ 2යි කියලා ලියුවොත් වැරදි. මොකද මේ පාඩම හැටියට පුතේ අපි බිංදුව සහ 1ට වඩා ඉහළ ගණන් ගන්නෙ නැහැ. බිංදුවට වඩා අඩු ගණනක් ගන්නෙත් නැහැ. ඒකට වඩා ඉහළ ගණනක් ගන්නෙ නැහැ. එතකොට 1යි 1යි එකතු කරපුවාම මේ පාඩම හැටියට කීයද පුතේ ගන්න අපි? 1යි කියලා ගන්න. අන්න එතකොට අපි මේකේ සත්‍යතාව වගුව ඇඳගත්තා සාර්ථක ලෙස. මොන ආකාරයෙන් තමයි අපි තියෙන්නේ. ඔතන මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්නට පුළුවන්. උත් ප්‍රශ්නයක් නැත්තම් මේක ලියා ගන්න බෑ. ලියලා ඉවරනාම ඉවරයි කියලා කියන්න අත උස්සන්න. මට ඔයගොල්ලන්ව පේන්නේ නැහනේ. ඔයගොල්ලෝ ඔය දක්වන ප්‍රතිචාර මත තමයි මට දැනගන්න පුළුවන් කොහොමද කියන එක ක්ලාස් එකේ තත්ත්වය ඔයගොල්ලෝ ලියලාද කියලා එක. ඉතින් මම කැමතියි ඔක්කොම ළමයින්ට හරියට නෝට් එක ලියා ගන්න වෙලාවක් දෙනවනේ. ලියලා ඉවරනාම අත උස්සලා මට ඒක දැනුම් දෙන්න නෝට් එක ලියලා ඉවරයි කියලා. ඔයාලට පුළුවන් දෙවෙනි ගාන කරලා බලන්නට. A ගාන B dot C මෙන්න මේක කරන්න try එකක් දෙන්න. මේක homework එකට කරන්න try එකක් දෙන්න. මට දැන් 10ට තව පන්තියක් තියෙනවා. ඔයගොල්ලන්ගේ පළවෙනි කාණ්ඩේ අන්න ඒක 2023 first batch එක. මම කාණ්ඩ දෙකකට යන්නේ. ඉතින් ඒක කරන්නත් තියෙනවා. දැන් 10 ඉඳලා 12 වෙනකන් ක්ලාස් එක තියෙන්නේ. ඉතින් පුතේ වෙලාවට එන්න බලන්න උදේ 8ට මම හරියට link එක දානවා. තව එක දවසයි අපි online හම්බ වෙන්නේ මේ විදිහට. ලබන මාසයේ ඉඳලා ඒ කියන්නේ පුතේ ඉරිදා 7 වෙනිදා ඉරිදා සිට අපි PGR ආයතනයේ තමයි පන්ති තියන්නේ. ඉතින් උදේ 8ට PGR ආයතනයට ආවනම් හරි
යාළුවෝ ඉන්නවා නම් පන්තිය හොඳ නම් යාළුවන්ටත් කියන්න. ඒගොල්ලන්වත් එක්කන් එන්න try එකක් දෙන්න. දැනට මම පළවෙනි මාසේ නම් නොමිලේ යන්නේ මේ මාසේ නොමිලේ යන්නේ. අපි බලමු මම ඊළඟ මාසයේදී කොහොමද පන්ති ගාස්තු ලොකුවට අය කිරීමක් කරන්න අදහසක් නැහැ. මම පන්ති ගාස්තු ඔයගලන්ට දැනුම් දීමක් කරන්න. එහෙනම් මේ ටික ලියා ගන්න හෝම්වර්ක් එකකට මම මේ දීලා තියෙන්නේ සත්‍යතාව වගුවක් අනින්නට ඕනේ A ධන B.C. ඉතින් මේක පොඩ්ඩක් කරන්න බොහොම පොඩි හෝම්වර්ක් එකක් දීලා තියෙන්නේ. ඔයගලන්ට මේ PGR ආයතනයෙන් ටියුට් එක ගන්නට පුළුවන්. ගිහිල්ලා 2023 සිංහල මීඩියම් ටියුට් එක ඉල්ලන්න. ඒකට ගාස්තුවක් ගෙවන්න අවශ්‍ය නැහැ. මොකද මේ මාසේ ෆ්‍රී. ඔයගලන්ට මේ ටියුට් එක නොමිලේ ගන්නට පුළුවන්. ටියුට් එක සමග සිලබස් එකත් ඔයගලන්ට හම්බ වෙනවා. ඉතින් මේ ටික කරන්න පුතේ. එහෙනම් අපි අදට සමුගනිමු. ඔබ සැමට සුබ දවසක්. අයබෝවන්. මේක හෝම්වර්ක් එකකට කරන්න මොන හරි නොතෙන්න දණක් තියෙනවා නම් මට WhatsApp message එකක් දාන්න මම හැකි ඉක්මනින් ඔයාලට උදව් කරන්න. එහෙනම් කට්ටියට යන්න පුළුවන්. ඔබ සැමට සුබ දවසක්. අයබෝවන්.